හොඳයි දුවේ පුතේ අපි දැන් කතා කරන්න උත්සාහයක් දරන්නේ ප්‍රවේණීය පාඩම පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් නිකුත් කරලා ඒ පාඩම පිළිබඳ ඔබට අදහසක් ගන්න. මොකද මේ කොරෝනා සමයේදී පාසල් වල ළමයින්ගේ පැමිණීම දුර්වල නිසා මම තීරණය කරා මුළු ප්‍රවේණීය පාඩම කරලා ඔයගොල්ලන්ට YouTube හරහා මේක නරඹන්න සලස්වන්න. right. අපි ওই ප්‍රවේණී විද්‍යාව ඉගෙන ගන්නකොට ඉස්සෙල්ලාම කතා කරන දෙයක් තමයි පුතේ ආවේනීය. මොකද මේ ආවේනීය කියන්නේ? ආවේනීය කියලා කියන්නේ පුතේ තේරුම තමයි සමහර ලක්ෂණ තියෙනවා පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. සමහර ලක්ෂණ එහෙම පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ නැහැ. මෙන්න මේ පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ. ඒ ආවේනික ලක්ෂණ කොහොමද ඊළඟ පරම්පරාවට යන්නේ? ඇයි සමහර දේවල් සමහර පරම්පරාවලදී පෙන්වන්නේ නැත්තේ? අන්නේ පිළිබඳ අධ්‍යයනය කිරීම, ඒ පිළිබඳ නිරූපණය කිරීම තමයි අපි ප්‍රවේණී විද්‍යාවේදී කරන්නේ. ඒකට තමයි ප්‍රවේණී කියලා කියන්නේ. හොඳයි අපි දැන් බලමු දැන් ඔයගොල්ලන්ට දැන් මෙහෙම අදහසක් එනවා ඇතිනේ. සමහර වෙලාවට ඕගොල්ලෝගෙන් අහලා තියෙන ඕන තරම් ඔයා මෙයාගේ දරුවෙක්ද කියලා. එතකොට වැඩිහිටි නැන්ද මාමලා. එතකොට වැඩිහිටි නැන්ද මාමලා දන්නව පුතේ ඒ ලක්ෂණේම තියෙන, ඒ කියන්නේ අම්මගේ තාත්තගේ මූණුවර දැකපු නිසා, එයා අඳුරන නිසා, හිතවත් නිසා ඔබෙන් ඒ කට්ටිය ආන ඔබ මෙයාගේ දරුවෙක්ද කියලා. ඒ කියන්නේ අපේ අම්මගේ තාත්තගේ ලක්ෂණ තමයි අපට ඇවිල්ලා තියෙන්නේ. අන්නේ අම්මගේ තාත්තගෙන් අපට එන ලක්ෂණ වලට තමයි මේ ආවේනික ලක්ෂණ කියලා කියන්නේ. ඒතකොට මේ හැම ලක්ෂණයක් මෙහෙම ආවේනිකත වෙන්නේ නැහැ. අපි එහෙම ආවේනිකත වෙන ලක්ෂණ කීපයක් අරන් බලමුකෝ. එකක් තමයි හිස කෙස්වල ස්වභාවය. අම්මට හරි තාත්තට හරි ඉත්තපూరు කොණ්ඩයක් තේරුණා නම් තමන්ගේ දරුවට ඒක යන්න පුළුවන්. එහෙම දරුවන්ට යන ලක්ෂණ ඇසේ පාට. දැන් අපිට කළු ඇස් තියෙන අයනේ ලංකාවේ ඉන්නේ බොහොමයක්. එතකොට කළු ඇස් කියන එක ඊළඟ පරම්පරාවට යනවා. අම්මයි තාත්තයි ඇස් කළු නම් අපට එන්නේ. හැමේ පාට. දැන් කළු දෙන්නෙකුට උපදින දරුවෝ බොහෝ විට කළුයි. සුදු දෙන්නෙකුට උපදින දරුවෝ බොහෝ විට සුදුයි. හැබැයි එහෙම අසාමාන්‍ය අවස්ථාවක් තියෙනවා. කළු දෙන්නෙකුට සුදු දරුවෙක් උපදින්නත් පුළුවන්. ඒකට හේතුව තමයි ඒ අම්මගේ තාත්තගේ යටපත් වූ ලක්ෂණයක් දරුවා තුල ඉස්මතු වෙන. යටපත් වෙච්ච ලක්ෂණයක්. එයාගේ ඇඟේ ඒ ලක්ෂණය හැබැයි තියෙනවා. ජානවල. ඉතින් එහෙම අවස්ථා ඊට පස්සේ තමයි නිදහස් කම්පෙටි. මොකද නිදහස් කම්පෙටි කියන්නේ? දැන් අපේ කන ගත්තම සමහර කට්ටියගේ මූණට මෙහෙම කම්පෙත්ත ඇවිල්ලා. දැන් සමහර අයගේ කම්පෙත්ත ගත්තම ඒ කම්පෙත්ත පොඩ්ඩක් මෙහෙම ගිහිල්ලා ඇතුළට නෙරලා තමයි මූණ හැදිලා තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් බැරිච්ච කම්පෙත්තක් තියෙනවා. සමහර කට්ටියගේ මෙන්න මේ වගේ එල්ලෙන ආකාරයේ කම්පෙත්තක් තියෙනවා. ඉතින් ඔය කම්පෙත්ත ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. දැන් මේ පාඩම ඉගෙන ගත්තම ඔබට පුළුවන් කණ්ණාඩිය දිහා බලලා මේ ලක්ෂණ තියෙනවා නම් ඒක ඇවිල්ලා තියෙන්නේ අපේ තාත්තගෙන්ද නැත්නම් ඒක ඇවිල්ලා තියෙන්නේ අපේ අම්මගෙන්ද කියන එක තීරණය කරන්න. ඒ වගේ තමයි අපි මේ අත් දෙක අපි මෙහෙම එක සැරේට අප්පුඩියක් ගහලා තද කරගන්නවා. අප්පුඩියක් ගහලා තද කරාම දැන් මගේ අතේ නම් මෙන්න මේ දකුණු අතේ මාපට ඇඟිල්ල තමයි උඩට ඇවිල්ලා තියෙන්නේ. ඔබට පේනවා ඇති මේ මගේ අතේ තියෙන දකුණු අතේ මාපට ඇඟිල්ල. ඉතින් සමහර කට්ටිය එහෙම අප්පුඩියක් ගැහුවම වම් අතේ මාපට ඇඟිල්ල තමයි උඩට එන්නේ. ඒකත් ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යනවා. තව ලක්ෂණයක් තමයි දිව රෝල් කරන එක. සමහරුන්ට දිව මෙහෙම දෙපැත්තට මෙහෙම නවල ගුලි කරගන්න පුළුවන්. සමහරුන්ට මෙහෙම දිව දෙකට නවල තියාගෙන ඉන්න පුළුවන්. ඒතර මේ දිව සමහරුන්ට කොච්චර උත්සාහයක් දැරුවත් එහෙම රෝල් කරන්න බැරි අය ඉන්නවා. දැන් මට ඒ දිව රෝල් කිරීමේ හැකියාවක් නැහැ. ඒතකොට දිව රෝල් කිරීමත් Tamanට පුළුවන් අම්මගෙන්ද තාත්තගෙන්ද ආවේ ඒ අම්මලා ඉන්න ඥාතීන් එක සංසන්දනය කරලා ඔබට බලන්න පුළුවන් කොහොමද ඒක ආවේ කියලා. ඉතින් ඒ වගේ ලක්ෂණ පුතේ පරම්පරාවෙන් පරම්පරාවට යන ආවේනික ලක්ෂණ කීපයක්. එතකොට අපි බලමු සමහර ලක්ෂණ තියෙනවා හැමදේම වලා ගන්න බෑ. හැම පරම්පරාවේ හැම දරුවෙක්ගේම ළඟම මේ ලක්ෂණේ නෑ. කලාතුරකින් තමයි ඒක අපිට මේ පරම්පරාව තුල දැක ගන්න පුළුවන්. එහෙම කලාතුරකින් ආවේනිකත ලක්ෂණ වෙන ඒවාක් තියෙනවා. එකක් තමයි බද්ධ අංගුලිකතාව. මේ ඇඟිලි බැඳිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම හොඳින් වෙන් වෙලා නැහැ. තව එකක් තමයි බහු අංගුලිකතාව. දැන් අපේ පන්තියේ ළමයි හිටියා එමෙ ඇඟිලි 6ක් තියෙනවා. මට මතකයි චූටි කාලේ ටීචර් අපේ ඇඟිලි කීයද කියලා ඇහුවම අපි ඔක්කොම උත්තර දුන්න 5 කියලා. එයා උත්තර දුන්න 6 කියලා. ඉතින් ටීචර් කීප සැරයක් එයාගෙන් ඇහුවා. ඇහුවට පස්සේ මොකද වුනේ? එයාගේ උත්තරේ 6 අන්තිමේදී ටීචර් එකක් ගැහුවා. ඉතින් ඇත්තටම එයාගේ අතේ ඇඟිලි ටික දිහා පෙන්නන්නේ කිව්වම
ඇඟිලි 5ක් නෙමෙයි ඇඟිලි 6ක් තියෙනවා. මෙතනින් ඇඟිල්ලක් තියෙනවා තව එල්ල වැටිලා. ඒ වගේ ඇඟිලි 6ක් තියෙන. ඒ කියන්නේ ඒකක් කලාතුරකින් යන එකක් බහු අඟුලිකතාව. ඒ වගේම තමයි පුතේ බලල්ලැස් කියලා අපි කියන්නේ ගමේ ගොඩේ. ඒ කියන්නේ ඇස්වල පාට කළු නෙමෙයි දුඹුරු පාටක්. ඉතින් පරම්පරාවේ දිගට මෙහෙම ඇවිල්ලා නැහැ. කලාතුරකින් ඒ වගේ වර්ණයක් ඉස්මතු වෙන පරම්පරාවක් තියෙනවා. එතකොට ඒවා කලාතුරකින්. ඒතර ඔබ දැකලා ඇති සුදු පාට මිනිසුන්. ඒ කියන්නේ සුද්ධ වගේමත් නෙමෙයි. එයාගේ ඇහි බෙම සුදු පාටයි, හිසකෙස් සුදු පාටයි, හම සුදු පාටයි. එතකොට එයාගේ මෙලනින් වර්ණකයේ තියෙන අඩුවක් නිසා මුළු ඇඟම සුදු පාටයි. අපි ඒකට කියනවා ඇලික් බව කියලා. ඉතින් ශීරපායින් අතර බහුලව කලාතුරකින් දකින්න තියෙන එකක් ශීරපායින් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. අපි සමහර අවස්ථාවල වෙනත් සතුනුත් දැකලා තියෙනවා. ඉතින් ඇලි බවක් තියෙන ඇතෙක් අපි ජනප්‍රිය ඇතෙක් ඉන්නෝනේ. ඉතින් ඒ වගේ සම්පූර්ණම ශරීරයේම සුදු පාට, රෝම, සම ඒ වගේ හිසකේ සුදු පාට ජීවිත කියන ඇලි බව. ඉතින් ඒව හැමදේම බලා ගන්න පුළුවන් ලක්ෂණ නෙමෙයි. ඒව ඇවිල්ලා කලාතුරකින්. ඒ වගේම තමයි පුතේ අපි ගන්නවා මේ ආවේනිගත නොවන ලක්ෂණක් තියෙනවා. දැන් අපි ඕගොල්ලෝ දැකලා දිනවා අපේ ලංකාවේ ඉන්න ජනප්‍රියම කෙනෙක් තමයි චැම්පියන් නේ. ආයෙම පුරුෂයා. ඉතින් එයා අපි චැම්පියන් ඇඩ් එකේ දැකලා දිනවා මෙහෙම මස්කුල පිම්බුවම නිකන් වට්ටක්ක වගේ විශාල වෙලා යනවා. සමුළු ශරීරේ මේ ඔක්කොම පිම්බිලා එනවා. ඉතින් ඒක ව්‍යායාම කරලා ඒ පුද්ගලයා ඊටා මහන්සි වෙලා හදාගත්ත එකක් තමයි. ඉතින් එහෙම ව්‍යායාම කරලා හදාගන්න එකක් තමන්ගේ දරුවට යන්නේ නැහැ. අපි හිතන්නේ ජෝන් සීනගේ ශරීරේ ගත්තා කියන්නකෝ. ජෝන් සීනගේ දරුවට ඒක යන්නේ නැහැ. ඒක එයා ව්‍යායාම වලින් හදාගත්ත මාංශ පේශී මේකක් තමයි තියෙන්නේ. දරුවත් ඒ ආකාරයෙන් ව්‍යායාම කරොත් ඔහුටත් ඒ තත්ත්වය ලබා ගන්න පුළුවන්. හැබැයි ඒක ආවේනිගත වෙන ලක්ෂණයක් නෙමෙයි. දැන් අපි හිතන්නේ මෙහෙම අපේ මොකක් හරි අත ශල්‍ය කර්මයකින් කපලා මැහුම් දානවා. අපි බය වෙන්න ඕනේ නැහැ. අපිට උපදින දරුවට ඒක යන්නේ නැහැ. ඒ ශල්‍ය කර්මයකදී ඇති වෙන කැලල දරුවට යන්නේ නැහැ. ඒක ජානවල සම්බන්ධයක් නෙමෙයි. අපි ඉපදුනාට පස්සේ වෙන එකක්. ඒ වෙවිලා ආවේනිගත නොවන ලක්ෂණ. තවත් අපි එහෙම උදාහරණයක් අරගත්තොත් අපි බලමුකෝ. පිලිස්සුම් තුවාල උණු වතුරට අපේ අත පිච්චෙනවා. පිච්චුනාම මේ අත පුරාම සම්පූර්ණම කැතට තියෙනවා. එතකොට ඒ වගේ ලක්ෂණයක් අපේ ශරීරයේ ආවේනිගත වීමක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ආවේනිගත වන ලක්ෂණක් තියෙනවා. කලාතුරකින් යන ඒවාක් තියෙනවා. ඒ වගේම ආවේනිගත නොවන ලක්ෂණක් තියෙනවා. හොඳයි දැන් අපි බලමු ඔය ආවේනිගත වීම කෙරෙහි පුතේ විවිධ දේවල් බලපාන. දැන් අපේ ලංකාවේ ඉන්න මිනිස්සුගේ ස්වභාවය නෙවෙයිනේ පිටරට චීනුන්ට තියෙන්නේ නේ. ඒතර චීනුන්ට තියන්නේ එකම වගේ ස්වරූපයක්. එයාගේ සමේ වර්ණය වෙනස්. මොකද දේශගුණික රටාවත් එක්ක තමයි. ඇසේ පාටවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ලෝකේ හැමෝටම උෂ්ණත්වය එක හා සමානව ලැබෙන්නේ නැහැ. ආලෝකය එක හා සමානව ලැබෙන්නේ නැහැ. පෝෂණය එක විදියකට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණා වෙනස් වීම තුල ජීවීන්ගේ විවිධ ලක්ෂණ රටින් රටට ප්‍රදේශයෙන් ප්‍රදේශයට එහෙම වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. ඒ පිළිබඳත් අපට තියෙනවා. ඉතින් මේ ප්‍රවේණි විද්‍යාව ගැන පුතේ අපි කතා කරනකොට ඉතින් මේ ප්‍රවේණි විද්‍යාවට අපට ආරම්භ වන දේවල් තියෙනවා. අපේ හැම ලක්ෂණයක්ම ගබඩා වෙලා තියෙන්නේ කොහෙද පුතේ? න්‍යෂ්ටිය තුල. අපේ හැම ලක්ෂණයක්ම ගබඩා වෙලා තියෙන්නේ න්‍යෂ්ටිය තුල. ඉතින් මේ තොරතුරු න්‍යෂ්ටිය තුල ගබඩා වෙනවයි කියලා සොයා ගැනීමක් කිරීමේ ගෞරවය රොබර්ට් බ්‍රවුන්ට හිමි වෙනවා. රොබර්ට් බ්‍රවුන් තමයි කියන්නේ න්‍යෂ්ටිය තුල තමයි අපේ සියලුම ලක්ෂණ ගබඩා වෙලා තියෙන්නේ කියලා. ඊළඟට ඒ ප්‍රවේණිගත වන තොරතුරු. ඒ කියන්නේ අපේ පරම්පරාවෙන් පරම්පරාවට යන තොරතුරු තියෙනවනේ. ඒව පිළිබඳ ඉතින් හේකල් පවසලා තියෙනවා. ඉතින් විවිධ විද්‍යාඥයින් විවිධාකාරයේ පරීක්ෂණ කරලා මෙන්න මේ තොරතුරු ප්‍රවේණිගත වීම කෙරෙහි උදව් කරපු කට්ටිය ඉන්නවා. ඉතින් මේ ප්‍රවේණිය ගැන ඉගෙන ගන්නකොට අපට ඌනන විභාජනය, අනූනන විභාජනය වැදගත් වෙනවා. කොහොමද ජීවීන්ගේ ලක්ෂණ අඩක් අම්මගෙන් භාගයයි තාත්තගෙන් භාගයයි ඇවිල්ලා කොහොමද ජීවියෙක් හටගන්නේ? සමහර ජීවීන්ගේ එහෙම සෛලවල වර්ණ දෙක බෙදෙන්නේ නැහැ. එහෙම්ම ගමන් කරනවා ඒ විදිහටම. ඒතර තියෙන ප්‍රමාණයම. ඒතර අනූනන විභාජනය. ඉතින් ඒ පිළිබඳවත් මේ පාඩමේදී චුට්ටක් අවධානය යොමු කරන්න ඕනේ. ඒක පරණ පාඩම් වලදී ඔබ ඉගෙන ගන්න ඇති. ඉතින් මේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ ගොඩාක් උනන්දුවෙන් වැඩ කරලා ප්‍රවේණීය තොරතුරු ගබඩා කරලා පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක් තමයි පුතේ කවුද? ඕස්ට්‍රියානු ජාතික ගෙග මෙන්ඩල්. ඉතින් මේ ගෙග මෙන්ඩල් තමයි ප්‍රවේණි විද්‍යාවේ ප්‍රියා හැටියට සලකන්නේ අපි. ඉතින් එයා කරපු පරීක්ෂණ. ඉතින් එයා ඒ සඳහා යොදාගත්ත ගෙවතුමෑ ශාකය. ගෙවතුමෑ අපි මෑ කරල්ගස් කියලා කියන්නේ නේ. ඉතින් එයා ගෙවතුමෑ ශාකයක් යොදා ගන්නත් හේතු ගොඩක් තිබුණා. එතකොට මෙන්ඩල් මේ ගෙවතුමෑ ශාකයක් යොදා ගන්න හේතු ගණනාවක් එයාගේ හිතේ තිබුණා. ඉතින් ඒක සෑහෙන වැදගත්. ඔබ හිතන්නකො නිකන්වත් මේ ප්‍රවේණිය පිළිබඳව හොයන්න මිනිස්සෙක් භාවිතා කරා නම්
ඉතින් ජීවියෙක් කසාද බැඳලා දරුවෝ උපදිනකොට අවුරුදු 35යි. ඒ දරුවා බැඳලා ආයි යාගේ දරුවගේ ලක්ෂණ බලනකොට අවුරුදු 70යි පරීක්ෂණය කරන මිනිස්සේ මැරිලා ඉවරයි. ඉතින් ගෙගර් මෙන්ඩල්ගේ බුද්ධිය බලන්නකෝ. ගෙගර් මෙන්ඩල් මේ සඳහා යොදාගත්තේ ජීවියෙක් නෙමෙයි පුතේ. ඒ කියන්නේ සතෙක් නෙමෙයි ශාකයක්. ඉතින් ශාකයක් යොදාගෙන ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යන ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කරනවා. ඔබ දන්නවා ගෙවතුමෑ ශාකයක් කියන්නේ ලෝකේ ඕනම තැනක වගා කරගන්න පුළුවන් එකක්. පහසුයි. ඒ ගහ මහා විනිමන් කියලා උඩට නගින්න ඕනෙත් නෑ. ඒ ගහේ තොරතුරු හොයන්න. ඒතර ඒ ගහ පොඩි ගහක්. අනිත් එක ගෙවතුමෑ ශාකවලක් මෑගස් කරල් දිග දැකලා තියෙනවා, කොට දැකලා තියෙනවා, මල් වල පාට වෙනස් දැකලා තියෙනවා, ඒ බීජ වල හැඩය වෙනස් දැකලා තියෙනවා, බීජ වල පාට වෙනස් ඒවා දැකලා තියෙනවා. ඒ වගේ එකිනෙකට වෙනස් ලක්ෂණ කොටකුත් එයාස් තුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි උවමනා වෙලාවට සහපරාගණය කරලා ඒ වගේම ගහක් හදාගන්න පුළුවන්. වෙනස් වර්ග දෙකක් එකතු කරලා එතකොට වෙනස් જાතියක් කෙනෙක් අපට හදාගන්න පුළුවන්. ඉතින් ගෙගර් මෙන්ඩල්ගේ මේ පරීක්ෂණේ මේ සාදා ගන්න හේතුවක් තමයි පුතේ අන්න ඒ වගේ පහසුවෙන් වගා කිරීම. එතකොට වගා කරන්න ඊට පස්සේ කාලය අඩුයි, ආයු කාලය යාගේ අඩුයි. ඒ විතරක් නෙමෙයි ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තියෙනවා. ඊට පස්සේ පහසුවෙන් හොයාගන්නත් පුළුවන් මේක. ඊට පස්සේ ශාකය වඩා උස නොවීමත්. ඉතින් මෙන්න මේ වගේ කාරණා ගොඩක් එකතු කරගත්ත නිසා ගෙගර් මෙන්ඩල්ට පහසු වුණා මෙන්න මේ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරීම සඳහා. ගෙගර් මෙන්ඩල් එතකොට දැන් මේ ගෙවතුමෑ ශාකය යොදාගෙන මේ පරීක්ෂණ කරානේ පුතේ. ඉතින් ගෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණයේ පසු කාලීනව මේක නිකන් විද්‍යානුකූල මූණුහරක් ගත්තයි කියලා කියන්නත් සාක්ෂි තියෙනවා. දැන් එහෙම විද්‍යානුකූල පසුබිමක් ගත්තයි කියලා කියන්න තියෙන සාක්ෂි කීපයක් තියෙනවා. එතකොට බලන්නකෝ එයා පරීක්ෂණය සඳහා සුදුසු ජීවියෙක් තෝරගන්නවා. ඒ කියන්නේ ගෙවතුමෑ ශාකය. ඒ ශාකය තෝරා ගන්න. එයාගේ පරීක්ෂණ මහා සංකීර්ණ හරි සරල පරීක්ෂණ වලින් තමයි මෙයා සිදු කරන්නේ. ඒ විතරක් නෙමෙයි. එයා මේ පරීක්ෂණය කරනකොට එන තොරතුරු පොතක වාර්තා කරනවා. මේ පැල දෙක මේ කරාම මේ වගේ පැල ආවේ. මෙච්චර පැල සංඛ්‍යාවක් මම මේ කරා. එතකොට මෙච්චර පැල සංඛ්‍යාවක් මේ වගේ රතු පාටයි, මේ වගේ නිල් පාට මල් තියෙනවා. මේ වගේ තොරතුරු සටහන් කරා. ඒ තොරතුරු සටහන් කරා විතරක් නෙමෙයි පුතේ. මෙන්ඩල් මේ ගත්ත තොරතුරු මොකද්ද කරේ? ඒව අතර සම්බන්ධතා හෙව්වා. රතු කීයද, සුදු කීයද, මොන වගේ අනුපාතයක්ද? අන්නේ පිළිබඳ එයා මොකද විශ්ලේෂණයක් කරනවා. ඒ තොරතුරු විශ්ලේෂණය කරනවා. විශ්ලේෂණය කරනවා විතරක් නෙමෙයි. ඒ අතර අනුපාතයන් පවා ඉදිරිපත් කරනවා. අනුපාතයනුත් විතරක් නෙමෙයි පුතේ. එයා කියනවා මෙන්න මේ වගේ ගහක් මේ වගේ ගහක් එක්ක මුහුන් කරවතින් මිශ්‍ර කරවතින් පරාගණය කරවතින් මේ වගේ ගහක් අපට ලබා ගන්න පුළුවන් කියලා. එහෙම අනාවැකිත් පළ කරනවා. ඔන්න ඔය කාරණා ටික නිසා පුතේ අපට මේ මෙන්ඩල්ගේ පරීක්ෂණේ ඇත්තටම විද්‍යානුකූල මූණුහරක් ගත්තයි කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් ප්‍රවේණි විද්‍යාවේ මූලික කතන්දර ටික ඕක තමයි. දැන් මට උවමනා වෙනවා ප්‍රවේණි විද්‍යාවේ තොරතුරු කොහොමද මේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ? ප්‍රවේණි විද්‍යාවටම ආවේනික වචන ටිකක් අපට කතා කරන්න. තේරෙනවනේ? අපි ඒක බලමුකෝ. ජීවීන්ගේ ලක්ෂණයක් තීරණය කරන්න. මෙන්ඩල් කියනවා මොනවා හරි ලක්ෂණයක් තීරණය කරන්න සාධක කියලා જાතියක් බලපානවා. ඉතින් යාගේ කාලේ හැටියට DNA අණුව හොයාගෙන නැහැ. ඒ පිළිබඳ ලොකු සටහනක් නැහැ. ඉතින් එයාගේ වචනෙන් එයා කිව්ව සාධක කියලා જાතියක්. මොකක් හරි සාධකයක් තියෙනවා. ඒක තියෙනවද නැද්ද කියන එක අනුව තමයි ජීවියාගේ මේ ලක්ෂණය තීරණය වෙන්නේ. ඉතින් පසු කාලේන අපි ඒක DNA අණුවේ තියෙන ජානය කියලා හොයාගන්නවා. තේරුණානේ? එතකොට මේ සාධක අපි හිතන්නකෝ උස බව උස ශාකයක් හා මිටි ශාකයක් කියලා අපි කතාවක් තියෙනවනේ. එතකොට මේ උස ගහයි මිටි ගහයි මෙන්න මේ වගේ ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් ඕනේ. ඉතින් උස බවට ගන්න පුළුවන් capital T capital T. නැත්නම් capital T simple T. දැන් මේ ලක්ෂණ ඕගොල්ලෝ හොඳට බලන් ඉන්න ඕනේ. මිටි ගහට ගන්න අපි simple T simple T. එතකොට මෙන්න මේක දැන් මෙයයි තුත්තුසයි මෙයයි තුත්තුසයි මෙයා මිටි කියනවා. දැන් හේතු තව ඉස්සරහට ටික ටික දැන් ඕගොල්ලන්ට අහු වෙනවා. මෙන්න මේ සාධකයක්නේ. ඒ සාධක දැන් යුගලකින් තමයි ලක්ෂණයක් තීරණය වෙන්නේ. මේව අපි හඳුන්වනවා ඇලිලා කියලා. එතකොට එක ළඟ තියෙන සමජාත වර්ණයේ වල තියෙන මේ ලක්ෂණ දෙකක් මේකට කියනවා අපි ඇලිලා කියලා. ඉතින් ඇලිලා යුගලකින් තමයි මේ උස කියන ලක්ෂණය තීරණය වෙන්නේ. ඒ උස බව තීරණය වෙන තවත් මේ ඇලිලා දෙකක් මේ. මිටි බව තීරණය වෙන ඇලිලා දෙකක් මේ. තේරුණානේ? එතකොට මෙන්න මේ ඇලිලා දෙක සමාන. මේකේ දැන් අපි සාමාන්‍යයෙන් කැපිටල් අකුරයි සිම්පල් අකුරයි දෙකක් මම පාවිච්චි කරලා තියෙනවනේ පුතේ. මේ කැපිටල් අකුර අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ප්‍රමුඛ ලක්ෂණයට. දැන් ප්‍රමුඛ කියන්නේ මොකක්ද කියන එක දැන් අහුවෙනවා.
එතකොට සිම්පල් අක්ෂරය අපි පාවිච්චි කරන්නේ යාගේ නිලීන යටපත් වෙන ලක්ෂණයට. ප්‍රබල ලක්ෂණයයි යටපත් වෙන ලක්ෂණයයි වගේනේ. එතකොට මෙයාගේ මේ කැපිටල් අකුර තියෙනකොට ඒ ලක්ෂණය තමයි ඇයි පෙන්වන්නේ. දැන් කැපිටල් අකුර දෙන්නේ සාමාන්‍යයෙන් උසට ප්‍රමුඛ ලක්ෂණය. එයාගේ නිලීන ලක්ෂණය තමයි මිටි. ඒකට අපි දෙන්නේ සිම්පල් ටී. එතකොට උස බව තීරණය වෙන්න පුළුවන් මේ කැපිටල් අකුරු. දැන් මේ වගේ අකුරු දෙකක් ඕන. ඒ අකුරු දෙකෙන් එකක් හෝ කැපිටල් නම් ඒ ලක්ෂණය තමයි ප්‍රබල. එහෙනම් උසනේ කැපිටල් අකුර පාවිච්චි කරේ. එහෙනම් මේ ගහත් උසයි මේ ගහත් උසයි. දැන් මෙතන කැපිටල් T අකුරක් නැහැනේ. එහෙනම් මේ ගහ මිටි. මේ ප්‍රමුඛ ලක්ෂණය කියන එක පුතේ අපි බැලුවොත් මේ ප්‍රමුඛ ලක්ෂණය කියන එකේ තේරුම තමයි දෙන්නේ එකතු කරාට පස්සේ ඇති වෙනුනේ දරුවෝ. අන්නේ දරුවන්ගේ පෙන්වන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. ඒ කියන්නේ පළවෙනි දරු පරම්පරාවේ පිටට පෙන්වන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය. එහෙම පෙන්වන්නේ නැතුව යටපත් වෙන ලක්ෂණය තමයි නිලීන ලක්ෂණය කියන්නේ. ඔබට දැන් තේරෙන්නේ නැති මගේ දිහා බැලුවම මම සුදු එක්කෙනෙක් නේ. ඔව්. එහෙනම් මගේ ප්‍රමුඛ වෙලා තියෙන්නේ මොකද්ද? සුදුනේ. ඔය පටලවා ගන්න එපා. මම කළු වට ඉන්න කෙනෙක්. එතකොට මගේ ප්‍රමුඛ ලක්ෂණය තමයි කළු. එතකොට මගේ ශරීරය තුල සුදු කියන වර්ණය තියෙන්න පුළුවන්. කවදා හරි දවසක මගේ දරුවෙක් සුදු වෙන්න පුළුවන්. දැන් කළු ගෑනු ළමයි කළු දෙන්නෙක් අසාද බැඳලා සුදු ළමයෙක් උපදුනාම පවුල් ආරෝහල ඇති කරගන්න එපා. මොකෝ? ඒ පරම්පරාවෙන් ආපු යටපත් වෙච්ච ලක්ෂණය දරුවා තුල ඉස්මතු වෙන්න පුළුවන්. අපි ඕන තරම් දැකලා තියෙනවා පුතේ. නූගත් දෙන්නෙක් අතර බුද්ධිමත් දරුවෝ උපදිනවා. මොකෝ ඒ පරම්පරාවේ උගත්කම කියන මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් ඥානයක් තියෙන යටපත් වෙලා තිබිලා දරුවට ඒක ඉස්මතු වෙන්න පුළුවන්. කවදාවත් චිත්‍ර අඳින්න බැරි කෙනෙකුට චිත්‍ර අඳින්න දරුවෙක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ යටපත් වෙලා තිබිලා ඒ පරම්පරාවේ කාගේ හරි ළඟ තිබිලා ඒකේ දරුවා තුළ ඉස්මතු වෙන්න පුළුවන්. අන්න එහෙම ලක්ෂණයක්. එතකොට ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ පුතේ පළවෙනි දරු පරම්පරාවේ පිටට පෙන්වන ලක්ෂණේ නැත්තම් ජීවමානී පුද්ගලයාගේ පිටට පෙන්වන ලක්ෂණේ එහෙම හැංගිච්ච ලක්ෂණයට අපි කියනවා නිලීන ලක්ෂණය කියලා. එතකොට ප්‍රමුඛ ලක්ෂණය හා නිලීන ලක්ෂණේ අපි කතා කරන්නේ එහෙමයි. එතකොට පුතේ දැන් අපි බලමු කොහොමද දැන් ප්‍රමුඛ ලක්ෂණේ නිලීන ලක්ෂණේ අපි කතා කරානේ. එතකොට මේකේ අකුරු දෙක සමානයි. මේකට අපි කියනවා සමයුග්ම කියලා. මේ ඇලිල යුගල සමාන නම් අපි කියනවා සමයුග්මයි. ඒ කියන්නේ යුගල සමානයි. එතකොට මේකත් සමයුග්මයි. සිම්පල් උනාට අකුරු දෙක සමානයිනේ. එහෙනම් සමයුග්ම ඇලිල දෙකක් මෙතන තියෙන්නේ. මේ අවස්ථා දෙකටම අපි කියනවා සමයුග්ම අවස්ථාව කියලා. එතකොට දැන් අපි ගත්තොත් කැපිටල් T සිම්පල් T වගේ අවස්ථාවක් අකුරු දෙක වෙනස්. එතකොට පෙන්වන්නේ මෙයාගේ පෙන්වන්නේ මොකද්ද? මේ කැපිටල් අකුරේ ලක්ෂණය තමයි එළියට එන්නේ යාගේ. අකුරු දෙක අසමාන නිසා අපි ඒ අවස්ථාවට කියනවා විෂම යුග්ම අවස්ථාව. මොන අවස්ථාවේ? විෂම යුග්ම අවස්ථාව කියලා. එහෙනම් සම යුග්ම අවස්ථාවක් තියෙනවා අපට විෂම යුග්ම අවස්ථාවක් තියෙනවා. ඉතින් ප්‍රමුඛ ලක්ෂණය අපි කියලා කිව්වේ පිටට පෙන්වන ලක්ෂණේ තේරුණානේ? ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් මුහුම් කරාට පස්සේ පෙන්වන ලක්ෂණය අපි කියනවා ප්‍රතිවිරුද්ධ ලක්ෂණයක් මුහුම් කරාම පෙන්වන්නේ නැති එකට අපි කියන මොකද්ද? නිලීන ලක්ෂණය කියලා. ඊට පස්සේ අපිට තව වැදගත් වෙන එකක් තියෙනවා. ඒ තමයි පුතේ ප්‍රවේණි දර්ශය. අනිත් එක තමයි පුතේ රූපානුදර්ශය. අපි බලමු ප්‍රවේණි දර්ශය හා රූපානුදර්ශය කියන්නේ මොකක්ද කියන එක. right? ඔන්න බලන්නකෝ. රූපානු කියන වචනයම පුතාලට තේරෙනවා රූපේ. ඒ රූපේ කියන්නේ උස බව හෝ මිටි බව. නැත්නම් අපි ගත්තොත් රතු මල්ද සුදු මල්ද. ඒ වගේ මොනවා හරි අදහසක් අපි ගන්න එක. තේරුණානේ? එතකොට උස මිටි කතාව අපි ගත්තොත් මේ උස බව හෝ මිටි බව තමයි රූපේ. ඒ කාගේ හරි දරුවෙක් එයා උසද? එයා මිටිද? එයාගේ රූපාකාරය. ඉතින් උස මිටි කිව්වට පස්සේ මෙයින් අයිති වෙන අකුරු තියෙනෝනේ. දැන් උස කිව්වොත් අපි කිව්වා කැපිටල් T වෙන්නත් පුළුවන්. කැපිටල් T සිම්පල් T වෙන්නත් පුළුවන්. එතකොට මෙයාගේ මේ උස බව තීරණය කරන ප්‍රවේණික සංයුතියක් තියෙනෝනේ. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රවේණි දර්ශය. එහෙනම් මේ කැපිටල් T කියන්නේ යාගේ ප්‍රවේණි දර්ශය. එතකොට කැපිටල් T සිම්පල් T කියන්නේ එයාගේ මොකද්ද? ප්‍රවේණි දර්ශය. මේ ප්‍රවේණි දර්ශ දෙකෙන්ම පෙන්වන එකම රූපානුදර්ශය මොකද්ද? උස. එහෙනම් මිටි භවයේ මිටි කියන්නේ පුතේ රූපය, රූපානුදර්ශය, මිටි බව තීරණය කරන අකුරු දෙකට අපි කියනවා මොකක් කියලායි? ප්‍රවේණි දර්ශය කියලා. එතකොට රූපානුදර්ශයයි
ප්‍රවේණි දර්ශය අපිට කතා කරන්න වෙන්නේ ඒ ආකාරයටම තමයි. right. ඊළඟට පුතේ අපි දැන් අරගෙන බලමු කොහොමද මේක ප්‍රවේණි දර්ශයක් ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යන්න. එතකොට අපට වැදගත් වෙන වචන කීපයක් තිබුණා. මොකද සමයුග්ම, විසම යුග්ම, ප්‍රමුඛ ලක්ෂණේ, නිලීන ලක්ෂණේ, ඊළඟට මොකද්ද රූපානුදර්ශය, මොකද්ද ප්‍රවේණි දර්ශය. දැන් අපි බලමු මොකක් හරි ලක්ෂණයක් අරගෙන ඊළඟ පරම්පරාවෙන් ඊළඟට පරම්පරාවට යන විදිය. හරි ඊළඟට අපිට මේක දැන් මේ ලක්ෂණයක් තොරතුරක් ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යන එක ගැන කතා කරනකොට පුතේ තවත් අපිට වචන දෙකක් තියෙනවා. නුමුහුම් කවලම් නෑ වගේනේ, මුහුම් වෙලා නෑ වගේනේ. ඒකට මුහුම් කවලම් වෙලා වගේ අදහසක්. දැන් නුමුහුම් නම් මෙන්න මේ වගේ. කැපිටල් T අකුරු දෙකම එක හා සමානයි. සමයුග්ම කතාවට පාවිච්චි කරන තවත් එකක් නේ. සිම්පල් T වගේ. දෙන්න වෙනස් නම් නුමුහුම් කට්ටිය නෙමෙයි. ඒ කට්ටියේ ලක්ෂණ කවලම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කතාවකුත් අපිට මේකෙදි වැදගත් වෙනවා. දැන් පුතේ අපි බලමු මේ ලක්ෂණ කොහොමද ඊළඟ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට මම ගන්නවා මෙහෙම. මට ගානකදී දෙනවා නැත්නම් පරම්පරා අධ්‍යයනයක් කරනකොට නුමුහුම් උස ශාකයක්. එක්ක අපි වැඩි කියලා අනිත් දෙන්න ලියනවා මව සහ පියා වගේ මේක අපි හරියට ඒක අපි මම මිනිසාට ගැලපෙන විදිහට මොකක් හරි ලක්ෂණයක් අරන් කියන්නම් පුතේ. නුමුහුම් උස ශාකයක් යනවා නුමුහුම් මිටි ශාකයක් එක්ක. එතකොට අපි හැම වෙලාවෙම මේ වගේ ගානක් හදනකොට උඩින්ම ලියා ගන්නවා ජනකයන්. කවුද මේ දෙමව්පියෝ දෙන්න? ශාක නම් ඒ අදාළ ශාක දෙක. තේරෙනවනේ ජනකයන්. ඊළඟට දැන් නුමුහුම් කියනකොට දැන් අපිට කියනෝනේ උස ගහක්ද මිටි ගහක්ද තේරෙනවනේ. එතකොට අපි දැනගන්නවා නුමුහුම් උස. එතකොට නුමුහුම් නම් දැන් උස දෙකක් ඉන්න ඕනේ පුතේ. කැපිටල් T ඉන්නවා. කැපිටල් T සිම්පල් T ඉන්නවා. හැබැයි මෙයයි කවලම් වෙලා. එහෙනම් මෙතෙන්ට මෙයා අදාළ වෙන්නේ නැහැ. අන්න හරි වචනේ තෝරගන්න මේක වැදගත් වෙනවා. මිටි නම් කැපිටල් අකුරු තියෙන්න බෑනේ. නුමුහුම් නම් කවලම් නැහැනේ. ඔන්න මේ ජනකයෝ දෙමව්පියෝ දෙන්න එයාගේ ලක්ෂණය තමයි මෙතන තියෙන්නේ. අන්න අපි ඒකට කියනවා පුතේ ජනක ප්‍රවේණි දර්ශ. මේ රූපයනේ රූපානුදර්ශයනේ මේ ප්‍රවේණි දර්ශය. ඊට පස්සේ අපි දන්නවා ජීවීන් මෙහෙම වුණාම අම්මගෙන් භාගයයි තාත්තගෙන් භාගයයි තමයි ලක්ෂණ එන්නේ. පස්සේ අපි මෙයාගෙන් හැදෙනව ජන්මාණු දෙකක්. එකක් කැපිටල් T අපි රවුමක් දාලා පෙන්නන මේක. මෙයාගෙන් හැදෙනවා මේ දෙන්න වෙන් වුණාම සිම්පල් T සහ සිම්පල් T හැටියට. එතකොට මේ තමයි දෙමව්පියෝගේ ජන්මාණු. පස්සේ අහමු දෙයක් මේ කට්ටියගෙන් කවුරු එකතු වෙලා කවුරු හැදෙනවද කියලා නම් අපි දන්නේ නැහැ. තේරුණානේ? මම දැන් මිනිසාගේ දේක වඩාත් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ දැන් අහමු දෙයක් නිකන් හරියට සම්භාවිතාව වගේ. මෙතනින් කවුරු වෙයිද දන්නේ නැහැ. මෙතනින් කවුරු වෙයිද දන්නේ නැහැ. එක දරුවෙක් තමයි හටගන්නේ. දැන් සම්භාවිතාව. මෙයා එක්ක ගියොතින් අපිට හැදෙන්න පුළුවන් කැපිටල් T සිම්පල් T. ඊට පස්සේ මෙයාට ඕන නම් යන්න පුළුවන් මෙයයි එක්ක කැපිටල් T සිම්පල් T. මෙයයි එක ගියොත් කරදිලාවත් කැපිටල් T සිම්පල් T. මෙයයි එක ගියොත් කැපිටල් T සිම්පල් T. දැන් මේ දරුවෝ ඒ අයගෙන් හදගත්ත දරුවෝ. එහෙනම් මේ ඉන්නේ ජනිතයන්. ඒ කියන්නේ පළවෙනි පරම්පරාව නිසා අපි F1 දානවා. F1 පරම්පරාවේ අය. එතකොට අපිට තේරෙනවා දැන් අපි රූපානුදර්ශය ලියුවොත් කැපිටල් අකුරෙන් ඉඳ උස. එහෙනම් පුතේ 100% උස මේ කට්ටිය. ඒක තමයි යාගේ රූපානුදර්ශය. එතකොට උස බව තීරණය වෙන්න පුළුවන් ಜಾති දෙකකින් කැපිටල් T සිම්පල් T. දැන් මෙතන හැදලා තියෙන්නේ කැපිටල් T සිම්පල් T. එහෙනම් අපි ප්‍රවේණි දර්ශය යාගේ ලියනකොට පුතේ ඒ ප්‍රවේණි දර්ශ කොච්චරද හැදෙනවද කියලා ඇහුවොත් ඔක්කොම එක වගේ 100%ක්ම ප්‍රවේණි දර්ශය මොකද්ද? කැපිටල් T සිම්පල් T. ඔන්න ඔහම තමයි අපි ගණන් වලදී කතා කරන්නේ. අපි මේක කතා කරලා බලමු මිනිසාට පොඩ්ඩක් ලක්ෂණයක් දාලා නේ. right. දැන් මම පුතාලට හරි.
දැන් පුතාලා දන්න ඕනේ සාමාන්‍ය ජීවිතයේදී අපි කියනවා දරුවන්ට විවාහයක් සිදු කරගන්නකොට සෑහෙන ප්‍රශ්න ගෙවල් දොරවල් වලදී ඇති වෙනෝනේ. දැන් දෙමව්පිය ගොඩාක්ම රණ්ඩු වෙනවා ගැලපෙන්නේ නැති කෙනා තෝරාගත්තම දරුවට තේරෙන්නේ නැහැ කියලා උත්සාහ කරලා ඉතින් දරුවොත් අවබෝධයකින් තොරව විවාහය දැන් ඉස්සර කාලේ නම් පුතේ විවාහයක් සිදු වෙනකොට සාමාන්‍යයෙන් මොකද කරන්නේ? දෙමව්පියෝ ගිහිල්ලා ඒ ගම්මානවල රහසිගත ඔත්තුකරුවන් දාලා ඒ පවුල් වල පසුබිම් හොයනවා. ඒ හොයලා කසාද බඳින එකේ ඉස්සර සාර්ථක විවාහයන් ගොඩක් තිබුණා. මොකක්ද මේ පවුල් වල තියෙන ලෙඩවල්, ප්‍රවේණිගත ලෙඩවල් තියෙනවද, දිය වැඩියාව. දැන් අපි ප්‍රවේණිගත නොවුනට දැන් එහෙම වෙලා තියෙනවා. අපි දන්නවා එහෙම පරම්පරාවෙන් පරම්පරාවට එනවා. heart attack එකක් තියෙනවා නම් පවුලේ කට්ටියට ඔක්කොටම ජාන බලපෑම් වලින් ඇති වෙන දේවල් වෙන්න පුළුවන් ආහාරවල. ඉතින් ඒ වගේ තොරතුරු හොයාගන්න. දැන් ළමයේ කෙට්ටුවට ඉන්න පුළුවන් කසාද බඳින කාලේ. මුළු පවුලට ගියාම ඔක්කොම නිකන් දසමහයෝධය වගේ පුද්ගලයෝ ඉන්නේ. ඉතින් එයාටත් ඒ ඥාන තියෙන හින්දා කාලෙකදී එයිදුත් ඒ වගේ මහත් වෙනවා. ඉතින් ඒ වගේ ලක්ෂණ තෝරගන්න සෑහෙන වැදගත් විවාහයට පෙර. ඉතින් අපි දැන් පුතාලට දූලට උගන්වලා දෙමව්පියෝ බලාපොරොත්තු වෙන්නේ තව ටිකක් ඉහළට ඉගෙනගෙන තමන්ගේ පවුලේ තියෙන දියුණුව සඳහා මේ දෙමව්පියෝ කැප වෙන්නේ. ඉතින් සමහර ළමයි අපි දැකලා තියෙනවා පාසල් යන කාලෙම ගැලපෙන්නේ නැති පුද්ගලයන් සමග විවාහයන් සිදු කර ගන්නවා. රැකියාවක් නැහැ, මොකුත් නැහැ, ඉගෙනගෙන නැහැ. අපි හිතන වෛද්‍යවරියක් මොකක් හරි හේතුවක් නිසා අපි හිතන අනුකම්පාවට හරි සාමාන්‍ය පුද්ගලයෙක් එක්ක විවාහ වුණයි කියලා. ඉතින් අනාගතයේදී උපදින දරුවා අරයා වගේ වුණොත් බුද්ධිමත් වෙන්න පුළුවන්. මහත්තයා වගේ වුණොත් නූගත් දරුවෙක් උපදින්නත් පුළුවන්. ඉතින් මේ වෛද්‍යවරයාට ආයෙ ලොකු කට්ටක් කන්න වෙනවා ඒ දරුවා වෛද්‍යවරයෙක් කරන්න. හැබැයි ඒ කට්ටිය බුද්ධිමත් තීරණයක් ගත්තොත් ඒ තීරණය දරුවන්ට දෙන්න ගෙම්මෙන හින්දා ඒ දරුවට ලේසි අනාගතේ ගැට ගහගෙන ඉස්සරහට යන්න. ඉතින් හොඳම කාරණේ තමයි පුතේ ඔබ පරම්පරාව දියුණු වෙලා ඔබේ දෙමව්පියෝ ගෙනල්ලා ඔබ ගැලපෙන්නේ නැති තීරණයක් කවදා හරි දවසක ගත්තොත් මොකද වෙන්නේ? ආයි තමන්ගේ අර ඥාන සංයුතිය පල්ලෙහාට ඇවිල්ලා තව පරම්පරා කීපයක් යනවා අර වගේ දියුණු ජීවියෙක් හටගන්න. මම පොඩි උදාහරණයක් එකකට ගන්නම්කො පුතේ. මෙහෙම. අපි හිතමු ගැහැණු කෙනෙක් පිරිමි කෙනෙක් එක්ක විවාහ වෙනවා. එයා තමයි ජනකයෝ දෙන්න. right? මම ගැහැණු කෙනාගේ අකුරු ගන්නවා ලක්ෂණ තීරණය වෙන XX. පිරිමි කෙනාගේ ලක්ෂණ තීරණය වෙන ප්‍රවේණි දර්ශය තමයි පුතේ XY. මම නිකන් මේකට උඩට දානවා නිකන් අමුතු අකුරු ටිකක්. අපි හිතන කාන්තාව හරි බුද්ධිමත් කෙනෙක්. අපි හිතන්නකෝ ඒ කාන්තාව සුදුයි. ඒ සුදු කාන්තාව නිකන් බුද්ධිමත් කාන්තාව. නිකමට මම මේ ගන්න උදාහරණයක්. අපි හිතන්නේ එයා දන්නේ නැතුව මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කසීතු බොන රැලි වැටුණු කොණ්ඩයක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙන්නේ. කසීතු බොනේ කියන එක යන්නේ නැහැ ඥානවලින්. මම මේ නිකන් ඔයාලට පැහැදිලි කරන්න උදාහරණයක් ගන්න. ඉතින් මේ කටිය ජන්මානු වෙන වෙනෝනේ. මෙයාගේ X ඩිම්බයක් හැදෙනවා X සුදු ලක්ෂණය තියෙන. ඩිම්බේ සුදු නැහැ. ඒ ලක්ෂණය තමයි සුදු. ඊළඟට බුද්ධිමත් ඩිම්බයක් හැදෙනවා. ඩිම්බේ බුද්ධිමත් නැහැ. ලක්ෂණය තමයි බුද්ධිමත්. මෙතනින් හැදෙනවා ජන්මානු දෙකක්. එකක් කසිප්පු බොනවයි කියලා අපි හිතන්නකො. මම මේ නිකන් ගත්තා. රැලි වැටුණු කොණ්ඩයක් තියෙන තව සුක්‍රාණුවක්. මේ කළු සුක්‍රාණුව. සුක්‍රාණුව කළු නැහැ පුතේ. ලක්ෂ මේ සමා වෙන කසිප්පු බොන සුක්‍රාණුව. දැන් මේ දෙන්නගේ විවාහයෙන් ඇති වෙන දරුවා මොනම ගේද බලන්නකො. ඉතින් මේ අහඹු දෙයක් නේ පුතේ. සාමාන්‍යයෙන් ඩිම්බ විශාල ප්‍රමාණයක් කාන්තාවගේ ඩිම්බ තියෙනෝනේ ශරීරයේ ඇතුලේ. පිරිමි කෙනාගේ සුක්‍රාණු මිලියන ගාණක් වෙනෝනේ. ඉතින් අපි කසාද බැඳලා දරුවෙක් බලාපොරොත්තු වෙනකොට බෝධි පූජා තියෙනවා. ඒ බෝධි පූජා තියලා අපි ඉල්ලීම් කරන්නේ මොකද්ද? මෙයාගෙන් හොඳ ඩිම්බයක් එන්න. මෙයාගේ හොඳ සුක්‍රාණුවක් එක්ක එකතු වෙන්න. එතකොට තමයි යහපත් දරුවෙක් බිහි වෙන්නේ. එතකොට ඒකට තමයි බෝධි පූජා කරන්නේ. නැත්නම් බෝධි පූජා කියලා ළමයි හදන්න බෑ. හැදෙන ළමයට අපි ඉල්ලීමක් කරනවා. හොඳ ශරීරයට මේ වගේ එකක් ඇතුල් වෙන්නේ කියලා. දැන් අපි බලමු මේක මේ හොඳ පැත්තක් තියෙන කාන්තාවක් හොඳ වගේම නරක ලක්ෂණයක් තියෙන පිරිමි කෙනෙක්. ලක්ෂණ දෙකම නරක වුණොත් තව වැඩේ අමාරුයි. අපි බලමු මෙයයි අතර දරුවෙක් හටගත්තොත් XX. ඒ කියන්නේ මේ දරුවා ගැහැණු. හැබැයි ඒ දරුවා සුදුයි. සුදු උනාට ගෑනු ළමයි කියලා නෑ කසිප්පු බොන. අන්න බලන්න. එතකොට එයාගේ නරක තෝරා ගැනීම නෙමෙයි දරුවට ගියේ. මම ඒකනේ කිව්වේ. එතකොට මෙයා එක්ක ගියෝ XY පිරිමි දරුවෙක්. එයා සුදුයි. රැලි වැටුණු කොණ්ඩයක්. අන්න බලන්න හොඳ කෙනෙක් ඇති වෙන්නත් පුළුවන්.
තේරුණාද? දැන් මෙයා කොහේ හරි හොඳ ලක්ෂණයක් පිරිමි කෙනාට තිබුණේ හින්දා නේ මුනේ. පිරිමි කෙනාගේ ලක්ෂණේ නරක නම් ඒක ගෑනු කෙනාගේ ලක්ෂණ නරකම නම් ඔක්කොම තියෙන්නේ ඒන් කැලලක් එනවා මේ. ඒතර මෙයා මෙයයි එක ගියොත් XX මොකද වෙන්නේ? බුද්ධිමත් දරුවෙක්. හැබැයි කතිපුවන. අන්න බලන්න. එයා ගැහැණි. මෙයයි එක ගියොත් ඔන්න ජන්මාන මම රවුම් කරලා දක්වනවා. මෙයයි එක ගියොත් XY මොකද? බුද්ධිමත් රැලි වැටුණු කොණ්ඩයක් තියෙන කොල්ලෙක් පිළිමි. ඉතින් මේකෙන් අපට එනවා ගැහැණු දෙකයි පිරිමි දෙකයි. ගැහැණු දෙකට පිරිමි දෙකයි. ඒකෙන් අදහස් කරන්නේ දෙන්නේ විවාහ වුණාම හැම වෙලාවෙම ළමයි දෙන්න හම්බ වෙනවා කියලාද? නෑ. මේකේ අනුපාතය සරල කරොත් 1:1යි. ඒකේ අදහස මොකද්ද? ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකු හම්බ වෙනවා කියලාද? නෑ. එක්ක ගැහැණු ළමයි එක්ක පිරිමි ළමයි. දැන් පුතාලට තේරෙනවා නරක ලක්ෂණයන් නිසා ඒ කට්ටියගේ පෞල් ජීවිතයේ අවදානමක් තියෙන උපදින දරුවට ඒ ලක්ෂණ යන්න පුළුවන්. ඔබ හිතන්නේ මේ ගෑනු ළමයා වගේ බුද්ධිමත් සුදු ගෑනු ළමයා තෝරගත්තා නම් ඒ වගේම උසස් ලක්ෂණ තියෙන කෙනෙක් මේ හැම දරුවෙකුටම ඒක බලපානවා. ඒ හින්දා අපේ විවාහ ජීවිතයේදී පුතේ අපි සෑහෙන වැදගත් වෙනවා මෙන්න මේ කාරණා තෝර ගැනීම. මෙන්න මේ ආකාරයේ ලක්ෂණ පරම්පරාගත වෙන ආකාරයෙන් නිරූපණය කිරීම තමයි මේ ප්‍රවේණ විද්‍යාවේදී අපි සිදු කරන්නේ. තේරුණානේ? එතකොට මේ නිරූපණයම අපිට ඉදිරිපත් කරන්න පුළුවන් තව විදියක් තියෙනවා. ඒකට තමයි අපි පනට් කොටුව කියලා කියන්නේ. දැන් එහෙම ගන්න පුළුවන්. අපි එක පැත්තකට ගන්නවා පිරිමි. එතකොට පිරිමි කෙනා XY. ඕ. මේ පැත්තට ගන්නවා ගැහැණි. එයාගේ තියෙනවා XX. ඔයාගේ කොටුවකට අපි ගන්නවා. මෙයයි එක ගියාම XX. මෙයයි එක ගියාම XY. මෙයයි එක ගියාම XX. අර වැඩි කරනවා වගේ. මෙයා එක ගියාම XY. XX XY. බලන්න ගැහැණු දෙන්නේ පිරිමි දෙන්නේ. ඒ කියන්නේ එකට එක අනුපාතයෙන් මේක හට ගන්නවා. ඕකට අපි කියනවා පනට් කොටු ඇසුරෙන් මෙන්න මේ දේවල් නිරූපණය කරනවායි කියලා. හොඳයි පුතේ දැන් අපි බලමු පරම්පරා කීපයක් ඇසුරෙන් මෙන්න මේ ප්‍රවේණික තොරතුරු යන විදිය උදාහරණයක් ඇසුරෙන් අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න. මම අපි දැන් ඉස්සර වෙලා ගත්ත උදාහරණයෙන් අපි අරගෙන මම කොටස් කීපයකට මේ ගණන් යන හැටි ආපස්සට එන හැටි තියෙනවා ගානේ දුන්නම එහෙම තොරතුරු හොයාගන්න විදි අපි බලමු. මම ඉස්සර වෙලාම ගන්නවා නුමුහුම් උස ශාකයක් යනවා නුමුහුම් මිටි ශාකයක් එක්ක. නැත්තම් සමයුග්ම උස ශාකයක් යනවා සමයුග්ම මිටි. මිටි කියවම ඉතින් සමයුග්ම නොලිව්වක් කමන්නේ මොකද අපි දන්නවා සිම්පල් අක්ෂර දෙකක්. එයා හරි. එතකොට නුමුහුම් නම් අකුරු දෙක සමානයි. අපි ගන්නවා ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් T ලෙස ගන්නේ කියනවා අපට ගානේ. නිලීන ලක්ෂණයට අපට ගන්නේ කියනවා සිම්පල් T. එහෙනම් උස නම් ප්‍රමුඛයි. එහෙනම් කැපිටල් T මිටි නම් අනිවාර්යයෙන්ම සිම්පල් T. මොකද කැපිටල් අකුරක් ආවොත් උස වෙන නිසා. ඉතින් මෙයාගෙන් හැදෙනවා ජන්මානු දෙකක්. එකක් කැපිටල් T එකක් කැපිටල් T. මෙයාගෙන් හැදෙනවා සිම්පල් T අනිත් එකක් සිම්පල් T. දැන් අපි අහමු ඔබ ගමු මෙයා එක ගියොත් කැපිටල් T සිම්පල් T. මෙයා එක ගියොත් කැපිටල් T සිම්පල් T. පටලැවෙනවා නම් අනිත් එක ටිකක් ඈතින් යනවා. කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T. මේ ඇවිල්ලා පළමු දරු පරම්පරාව. දරුවෝ ඔක්කොම එක හා සමානයි. එහෙනම් 100% පුතේ මේක උස. 100% උස. ඒක තමයි රූපානුදර්ශය. එතකොට ප්‍රවේණි දර්ශය ගත්තොත් කැපිටල් T ඔක්කොම සිම්පල් T. 100% මේ කට්ටියේ. දැන් මේ ගාන ඊළඟ පරම්පරාවට අපි ගෙනියනවා. ඒ ගෙනියන්නේ කොහොමද? අපිට ගානේ දෙනවා දැන් මේ විස්තරය කියලාම ඊළඟ කොටසේ දෙනවා. අර පළවෙනි දරු පරම්පරාවේ F1 පරම්පරාවේ දරුවේ යනවලු සමයුග්ම උස. දැන් බලන්න පුතේ කොහොමද වැඩේ වෙන්නේ කියලා. F1 පරම්පරාවේ 4 දෙනාම එක වගේ හින්දා ගැටලුවක් නැහැ තෝරගන්න. නැත්තම් තෝරගන්න ක්‍රමවේදි දෙන්න ඕන. එහෙනම් F1 පරම්පරාවේ ප්‍රවේණි දර්ශය ලියනවා කැපිටල් T සිම්පල් T. සමයුග්මයි කියන්නේ යුගල සමානයි උස නම් කැපිටල් T.
දැන් මෙයාගෙන් ජන්මානු දෙකක් හැදෙනවා පුතේ කැපිටල් T. මෙයාගෙන් හැදෙනවා සිම්පල් T. මෙයාගෙන් හැදෙනවා පුතේ කැපිටල් T. මෙයාගෙන් හැදෙනවා කැපිටල් T. මෙයයි එක ගියාම කැපිටල් T කැපිටල් T. මෙයයි එක ගියාම කැපිටල් T කැපිටල් T. මෙයයි එක ගියාම සිම්පල් T කැපිටල් T නේ මෙහෙම ලියන්න වෙන්නේ. ඒ වුණාට අපි කැපිටල් අක්ෂරය තමයි මුලට ලියන්නේ ප්‍රමුඛ නිසා. මෙයයි එක ගියාම කැපිටල් T සිම්පල් T. සිම්පල් අකුර නෙමෙයි අපි කැපිටල් අකුර මුලට ලියන්නේ. දැන් පුතාලට තේරෙනවා මේ තමයි ෆැමිලි 2 දෙවෙනි දරු පරම්පරාව. ඔක්කොම කැපිටල් අකුරු තියෙන හින්දා උස. දැන් අර වගේම රූපානුදර්ශය ගත්තොත් 100%ක් උස. හැබැයි පුතාලට තේරෙනවා 100%ක් උස තමයි. හැබැයි මේ වගේ දෙකයි මේ වගේ දෙකයි. ප්‍රවේණි දර්ශය ගත්තොත් කැපිටල් T 100%යි. කැපිටල් T සිම්පල් T 100%යි. ඒ කියන්නේ මේන් දෙකට මේන් දෙකක් කියන්නේ එකට එකයි. මේක දැන් අනුපාතයක් හැටියට ලිව්වොත් එකට එක. ප්‍රතිශතයක් හැටියට ලිව්වොත් 150යි 150. කොහොම තමයි අපිට ලියන්නේ. ඊට පස්සේ මේ තියෙන දෙවෙනි දරු පරම්පරාව. දැන් අපිට මේ ගාන තවත් දික් කරනවා. අපිට කිව්වොත් මේ දෙවෙනි දරු පරම්පරාවේ ජනිතේ අන්න එහෙම කියලා නවත්තන්න බෑ. එයි දෙවෙනි දරු පරම්පරාවේ ජාති දෙකක් ඉන්න ඕනේ. එහෙනම් අපිට කියනවා F2 පරම්පරාවේ විසම යුග්ම ජනිතේ විසම යුග්ම ජනිතේ යනවලු තවත් විසම යුග්ම ජනිතේ යනවලු තවත් විසම යුග්ම උස සාකයක් එක්ක. විසම යුග්ම උස කෙනෙක් යනවලු විසම යුග්ම උස කෙනෙක් එක්ක. දැන් අපි ගමු F2 පරම්පරාව මෙන්න මේ සමයුග්මයි මෙන්න විසම යුග්ම වෙනස් එක්කිනා. අන්නේ වෙනස් එක්කෙනා පුතේ යනවා ආයි වෙනස් එක්කෙනෙක් එක්ක. එතකොට මෙයාගෙන් අපි ගන්නවා කැපිටල් T. මෙතනින් එනවා ජන්මානුවක් සිම්පල් T. මෙතනින් එනවා ජන්මානුවක් කැපිටල් T. මෙතනින් එනවා සිම්පල් T. මෙයයි එක ගියාම කැපිටල් T කැපිටල් T. මෙයයි එක ගියාම කැපිටල් T සිම්පල් T. මෙයයි එක ගියාම කැපිටල් අකුර මුලට ලියන්න. මෙයා එක ගියාම සිම්පල් T සිම්පල් T. ඕක තමයි ෆැමිලි 3 තුන්වෙනි පරම්පරාව. එතකොට අපි මෙයාගේ රූපානුදර්ශ ලිව්වොත් අනුපාතය උස කැපිටල් අකුරේ ඉන්න. එහෙනම් උස අනික් කට්ටිය මිටි. උස ඉන්නව 175ක් මිටි ඉන්නව 125ක්. ඒ කියන්නේ මේක බෙදුවොත් මේන් 3ට 25ට 25 1යි 75ට 25 3ට 1යි. එතකොට ප්‍රවේණි දර්ශය ඇහුවොත් ප්‍රවේණි දර්ශ මෙහෙම කට්ටියක් ඉන්නෝ කැපිටල් T කැපිටල් T. මෙහෙම කට්ටිය දෙගොල්ලක් ඉන්නෝ. මෙහෙම කට්ටියක් ඉන්නෝ. එහෙනම් මේන් 100ට 25යි මේන් 150යි මේන් 125යි. අනුපාතය පුතාලට පේනවද බලන්න? 1ට 2ට 1යි. ඔන්න ඔය ආකාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරය තමයි පුතේ ගණන් ඉන්නේ. සාමාන්‍ය දිග ගණනක් කොහොම යන්නේ ඔය ආකාරයට. අපි චූටි කාලයක් අරගෙන බලමු කෙටි ප්‍රශ්නයකදී කොහොමද එන්නේ කියන එක. ඉතින් කෙටි ප්‍රශ්නයකදී අපට එනකොට අපි මේ දේවල් කෙටි ක්‍රමවලදී සාමාන්‍යයෙන් ගන්න මෙහෙමයි. දැන් මේ අවස්ථාවේ උත්තරේ මට ගන්න පුළුවන් මෙහෙම. කෙටි පේපර් එකක. විසම යුග්මයක් කෙනෙක් යනවායි කියනකො සමයුග්ම කියලා. කොහොමනේ අපි ලියාගන්නේ? මේකෙන් එකක් ගන්න. හැම වෙනස් කෙනෙක්ම ගන්න ඕන. මේන් එකක් ඉන්නවා මෙයා ඊට වඩා වෙනස්. දැන් මෙයා එක යන. කැපිටල් T කැපිටල් T. මෙයා එක යන. කැපිටල් T සිම්පල් T. එහෙනම් මේන් එකට මේන් එකයි. මේන් 50ට මේන් 50යි. බලන්න. T 50යි. කැපිටල් T සිම්පල් T 50යි. දැන් කෙටි ප්‍රශ්නයකදී අපි අල්ලගන්නේ එහෙමයි. තව දුරටත් කෙටි ප්‍රශ්නයක් මෙහෙම ආවොත් අපට කියනවා සමයුග්ම විසම යුග්ම උස සාකයක්. කාවුරු හරි එක්කෙනෙක් එක ගියාම
හැදෙනවලු 3ට 1 අනුපාතයෙන් උස 3ට මිටි එකක් හැදෙනවලු. දැන් මෙයයි අල්ලගන්න පුළුවන් නේ කැපිටල් T සිම්පල් T නේ විසම යුග්ම නම්. ඉතින් මෙයා යන්න පුළුවන් කට්ටිය දැන් හොයමු. මෙහෙම ලියලා බලන්න. එහෙම කෙනෙක් එක්ක යන්න පුළුවන්. right? ඔන්න මම මේ පැත්ත මකලා ඒ අවස්ථා තුන ගන්න. මෙයයි අපිට දීපු එක්කෙනානේ කැපිටල් T සිම්පල් T. මේ වගේ කෙනෙක් එක්ක යන්න පුළුවන්. තව යන්න පුළුවන්. මෙන්න දීපු එක්කෙනා සමා වෙන්න සිම්පල් T. මෙන්න දීපු එක්කෙනා සිම්පල් T එක්ක යන්න පුළුවන්. අර වගේ දිගට හදන්නේ අපි. මෙතනින් ගන්නවා ಜಾති දෙකක්. මෙතනින් එන්නේ එක ಜಾතියක්. කැපිටල් T මෙන්න සිම්පල් T. මෙයා එක ගියාම කැපිටල් T. මෙයා එක ගියාම කැපිටල් T සිම්පල් T. එතකොට භාගේ නේ හැදෙන්නේ එකට එකයිනේ. 3ට 1 අනුපාතය එන්නේ නැහැ. එහෙනම් මේක ගන්න බෑ. මෙතනින් ගන්න මෙයා අපි අරන් බලමු. මෙතනින් එක කැපිටල් ಜಾති දෙකක් ඉන්නවා. කැපිටල් T සිම්පල් T. මෙතනින් එක ಜಾතියක් ගන්න. මෙයා එක ගියාම කැපිටල් T සිම්පල් T. මෙයා එක ගියාම සිම්පල් T. ඒත් එකට එකයි. හරියන්නේ නැහැ. මෙතන බලන්න. මෙතනින් මේ දෙන්නම ගන්න වෙනවා. වෙනස් දෙන්නේ ඉන්නේ. මෙතනත් වෙනස් නිසා දෙන්නම ගන්න වෙනවා. ඔන්න ජන්මාන. මම ජන්මාන රවුන්ඩ් කරනවා. right? මෙයා එක ගියාම කැපිටල් T. මෙයා එක ගියාම කැපිටල් T සිම්පල් T. මෙයා එක ගියාම කැපිටල් T සිම්පල් T. මෙයා එක ගියාම සිම්පල් T. මෙන්න උස 3ට මිටි එකයි. මේ බහුවර්ණ ප්‍රශ්නයකදී ඔය ආකාරයෙන් තමයි පුතේ ඒක නිරූපණය කරන්නේ. ඔබට ආයි මේක රිවන් කරලා බලලා ඊට පස්සේ තමන්ට තියෙන ගැටලුව निराකරණය වෙනකම් මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. right.